ආයුබෝවන් සියලුම දරුවන්ට අද අපි කතා කරන්න යන්නේ ප්‍රතිශත කියන පාඩමේ වට්ටම් හා කොමිස් කියන කොටස. වට්ටම් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම කතා කරමු. වට්ටම් ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ භාණ්ඩයක ලකුණු කළ මිල කියන්නේ මොකක්ද කියලා. භාණ්ඩයක් විකිණනකොට එම භාණ්ඩය විකිණීමට බලාපොරොත්තු වෙන මිල ඒ භාණ්ඩේ ලකුණු කරලා තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි මොන හරි දෙයක් කඩෙන් ගන්න යනවනම් ඒ භාණ්ඩේ මිල ලකුණු කරලා තියෙනවනේ කිරිපීටි පැකට් එකක් මෙච්චරයි. සාරියක මිල මෙච්චරයි. නේ? සාරියක් රුපියල් 5000යි. එහෙම ගහලා තියෙනවා. පාරිභෝගික පනතට අනුව විකිණීම සඳහා ඇති භාණ්ඩවලට මිලක් සඳහන් කරන්න ඕනේ. يعني මිලක් ගහලා තියෙන්න ඕනේ. හරි. අපි දැන් ඔය දකින්නවනේ සේල් කියලා එහෙම දකින්නවනේ. අපි දැන් කඩේකට බඩුවක් ගන්න ගියපුවාම ගහලා තියෙනවා. ඩිස්කවුන්ට් එකක් කියලා කියන්නේ ආයකට තමයි වට්ටමක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් දීලා තියෙනවා. පොත් මිලදී ගන්නා සැමටම 120ක වට්ටමක් හිමි වෙනවා. 120ක වට්ටමක්. මේකෙන් මොකද්ද මේ කියන්නේ? පොතක් මිලදී ගැනීමකදී 120ක වට්ටමක් හිමි වෙනවා කියලා තමයි කියන්නේ. ඒ අදහස් කරන්නේ විකිණීම සඳහා පොතේ සඳහන් කරලා තියෙන මිලෙන් 120ක් අඩු කරලා පොත විකුණන බව. ඒ කියන්නේ ගන්න කෙනාට පාරිභෝගිකයාට වට්ටමක් හම්බ වෙනවා. ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. කියන්නේ ගහලා තියෙන මුදලම නෙමෙයි අපි දෙන්න ඕනේ. එම වට්ටම භාණ්ඩයේ ලකුණු කොට ඇති මිලේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මොන හරි භාණ්ඩයක් මිලදී ගන්නකොට අපිට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. වට්ටමක් හම්බ වෙනවා ගහලා තියෙන මිලෙන් ඒ වට්ටම් කරලා තියෙන ප්‍රතිශතය අඩු කරලා එන මුදල තමයි අපිට ගෙවන්නේ. අපි හිතමුකෝ 1000ක බඩුවක් ගන්න යනවා කියලා 1000ක් ලකුණු කරලා තිබුණාට ඒකට 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවනම් ඒ 1000න් 120ක් කියන්නේ කොච්චරද කියලා බලලා ඒ ගාන අඩු කරලා 1000ට වඩා අඩු ගාණක් තමයි අපිට දෙන්න වෙන්නේ. හරිද? එතකොට පාරිභෝගිකයා සතුටින් තමයි භාණ්ඩය ගන්න යන්නේ. ඒ ගහලා තියෙන මිලට වඩා අඩු මුදලකට තමයි අපි භාණ්ඩය ගන්නෙ. හරි. අපි බලමු වට්ටම කියන එක. වට්ටම් ප්‍රතිශතය. එහෙම නැත්නම් වට්ටම කොහොමද හොයන්නේ කියලා. අපි ඒ සඳහා පුංචි සමීකරණයක් හදාගන්න. දැන් කොහොමද දන්නවද වට්ටම ගන්න? වට්ටම ගන්නේ ලකුණු කරලා තියෙන මිල. ලකුණු කළ මිල. නේ භාණ්ඩයක ගහලා දෙනවනේ මිලක්. අන්න ඒ මිල. ඒක අපි ගුණ කරනවා 100න් කොච්චර වට්ටම් ප්‍රතිශතයක්ද නේ? 100ට 5යි නම් මෙතෙන්ට දාන්න වෙන්නේ 5. ඒ කියන්නේ අපි දාමුකෝ මෙතෙන්ට වට්ටම් ප්‍රතිශතය කියලා. වට්ටම් ප්‍රතිශතය 100න් කොච්චරද කියලා. එතකොට දැන් අපි මේ පුංචි සමීකරණයක් හදාගත්තා. වට්ටම ගන්න කොහොමද? ලකුණු කරපු මිලෙන් 100ට කොච්චරක්ද කියලා බලනවා. අපි ගණන් දෙක තුනක් හදමු. එතකොට මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම ගාන. මොකද්ද කියන්නේ? කවීෂ 120ක වට්ටමක් ලබා දෙන පොත් සාප්පුවකින් රුපියල් 1500ක් වටිනා පොත් මිලදී ගනී. කවීෂට ලැබෙන වට්ටම සොයන්න. කවීෂ 120ක වට්ටමක් ලබා දෙන පොත් සාප්පුවකින් රුපියල් 1500ක් වටිනා පොත් මිලදී ගත්තා. කවීෂට ලැබෙන වට්ටම සොයන්න. එයා මිලදී ගත්තේ කොච්චරකද? රුපියල් 1500ක් වටින පොත්. එතකොට එයාට ලැබෙන වට්ටම අපි ගත්තාම ලැබෙන වට්ටම කොහොමද වට්ටම අපි හොයනවා කිව්වේ ලකුණු කරපු මිලෙන් 100ට කොච්චරද කියලානේ. දැන් මේකේ ලකුණු කරපු මිලක් නැහැ. හැබැයි රුපියල් 1500ක් වටින පොත් තමයි යා මිලදී ගත්තේ. එහෙනම් ලකුණු කරලා තියෙන්නේ 1500ක්. හැබැයි යාට ඒකෙන් ලැබෙනවා කියනවා 120ක ඩිස්කවුන්ට් එකක්. කොච්චරද ඩිස්කවුන්ට් එක කියලා බලනවා. කවීෂට ලැබෙන වට්ටම හොයන්න කියන්නේ ඩිස්කවුන්ට් එක. කොච්චරද කියලා හොයන්න කියන මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. එතන එක බිඳුවක් ඉතුරු වෙලා තියෙනවා දෙවරක් 15 කියන්නේ 30යි. එතකොට රුපියල් 300ක වට්ටමක් එයාට හම්බ වෙනවා.
රුපියල් 300ක වට්ටමක්. අපෙන් අහන්නේ වට්ටමනේ. එහෙනම් එයා මිලදී ගන්නකොට වෙළඳ හිමියාට කොච්චරද සල්ලි දෙන්න ඕන? එයා රුපියල් 1500ක්ම දෙන්න ඕනේ. එයා 1500න් රුපියල් 300ක් අඩු කරලා එන මුදල තමයි එයා දෙන්න ඕනේ. එහෙනම් එයා කීයක් දෙන්න ඕනේ? රුපියල් 1200ක මුදලක් තමයි එයාට දෙන්න වෙන්නේ. අපෙන් 1200ක මුදල දෙන මුදල නෙමෙයි අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ වට්ටම. එහෙනම් 1500 ගුණ කරනවා 100න් 100ට 20 කියන වට්ටමින්. එතකොට එයාට ලැබෙන වට්ටම් මුදල හොයාගන්න පුළුවන්. හරි. අපි තව ගානක් බලමු. ජංගම දුරකථනයක නිෂ්පාදන වියදම රුපියල් 9000යි. දුරකථනයක් හදන්න කොච්චර වියදමක් යනවද? රුපියල් 9000. රුපියල් 3000ක ලාභයක් ලැබෙනසේ එහි මිල ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ වියදම් කරනවා 9000ක්. රුපියල් 3000ක ලාභයක් ලැබෙනසේ මිල ලකුණු කරලා තියෙනවා. 9000ක් වියදම් කරලා 3000ක ලාභයක් ලැබෙන්න නම් එයා ලකුණු කරන්න ඕන මිල කීයද? මුලින්ම අපි හොයන්න ඕනේ ලකුණු කළ මිල. නේ? ලකුණු කළ මිල. පාඩු පිට විකුණන්නේ නැහැ නේද? ලාභය 3000යි. එයාට යන වියදම රුපියල් 9000යි. ඒකට එකතු කරන්න ඕනේ රුපියල් 3000. ඇයි 3000ක ලාභයක් ගන්නවනේ. එහෙනම් ජංගම දුරකථනයේ ලකුණු කරලා තියෙන මිල වෙනවා 12000ක්. රුපියල් 7 දාන්න ඕනේ. රුපියල් 12000යි. එහෙත් විකිණීමේදී ලකුණු කළ මිලෙන් 10%ක වට්ටමක් ලැබේ නම් භාණ්ඩයේ විකුණුම් මිල හොයන්න කියලා කියනවා. දැන් ලකුණු කරලා තියෙන මිල මෙච්චරයි. හැබැයි විකුණනකොට 10%ක වට්ටමක් දෙනවා. එහෙනම් අපි ඊළඟට හොයන්න ඕන මොකද්ද? වට්ටම් මුදල. වට්ටම් මුදල. වට්ටම් මුදල කොහොමද හොයන්නේ? ලකුණු කරලා තියෙන මුදලින් වට්ටම් ප්‍රතිශතය 100ට කොච්චරක් කියලාද කියන්නේ? 10%ක්. එහෙනම් 10%ක් කියලා කියන්නේ රුපියල් 1200ක්. ඒ කියන්නේ ලකුණු කරලා තියෙන මුදලින් රුපියල් 1200ක් අඩු කරලා තමයි භාණ්ඩය විකුණන්නේ. එහෙනම් විකුණුම් මිල. විකුණුම් මිල මට ගන්න පුළුවන් රුපියල් 12000න් අඩු කරන්න ඕනේ 1200ක්. එතකොට යාට ලැබෙන වට්ටම් මුදල එනවා. විකුණුම් මුදල එනවා 10800ක්. රුපියල් 10800කට තමයි එයා ජංගම දුරකථනය විකුණන්නේ. මේක එක ක්‍රමයක්. මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මේක තමයි පළවෙනි ක්‍රමය. මේක හදන්න තව ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමයටත් හදලා බලමු. කොහොමද ඒක හදන්නේ? අපි දැන් කියනවනේ 100ට 10ක වට්ටමක් සහිතව තමයි විකුණනවා කියලා කියන්නේ. 100ට 10ක වට්ටමක් සහිතව විකුණනවා කියන්නේ මොකද්ද? 100ක් වියදම් 100ක් නම් භාණ්ඩේ 100ක් නම් භාණ්ඩේ ලකුණු කරලා තියෙන මුදල 100ට 10ක වට්ටමක් ලැබෙනවා කියන්නේ එයා විකුණන්නේ 90ට නේද? 100ට 10ක වට්ටමක් ලැබෙනවා කියන්නේ 100ක 10ක වට්ටම සහිතව රුපියල් 100ට භාණ්ඩයක විකුණුම් මිල රුපියල් 100ක භාණ්ඩයක විකුණුම් මිල කීයක් වෙන්න ඕනේ නම් 100ට 10 කියන්නේ 100යි නම් 10ක් ඩිස්කවුන්ට් වෙනවා. ඒ කියන්නේ 100ෙන් අඩු කරන්න වෙනවා 10ක්. ඒ කියන්නේ විකුණන්න වෙන්නේ රුපියල් 90කට. හරිද?
එතකොට 100ට 10ක වට්ටමක් සහිතව රුපියල් 90ට නම් විකුණන්නේ අපි ලකුණු කළපු මිල හොයාගත්තානේ මෙතන 12000යි කියලා. එහෙනම් 12000ට කොච්චර වට්ටම් විකුණුම් මිලක් එනවද කියලා හොයන්න ඕනේ. 100ට 10ක වට්ටමක් සහිතව රුපියල් 100ක භාණ්ඩයක් විකුණන්න වෙන්නේ 90ට. දැන් භාණ්ඩේ විකුණුම් මිල දීලා තියෙනවනේ රුපියල් 12000යි කියලා. එහෙනම් 100ට 10ක වට්ටම සහිතව රුපියල් 12000ක්නේ ලකුණු කරපු මිල. භාණ්ඩේ විකුණුම් මිල. සීයක භාණ්ඩයක් විකුණන්න රුපියල් 90ට නම් 12000ක් ලකුණු කරලා තියෙන භාණ්ඩයක් විකුණන්නේ කීයටද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන ක්‍රමයට තමයි හදන්න වෙන්නේ. එතකොට මෙතන එනවා 9 වරක් 12. එතකොට එනවා ඒත් අර ගානම රුපියල් 10800යි කියලා අපිට විකුණුම් මිල හම්බ වෙනවා. يعني 100ක භාණ්ඩයක් විකුණන්නේ 90ට නම් 12000ක් ලකුණු කරලා තියෙන භාණ්ඩයක් විකුණන්න වෙන්නේ අපිට 10800ට. මේ ක්‍රම දෙකෙන් ඔයාලට පහසු ක්‍රමයක් යොදාගෙන ගාන හදන්න පුළුවන්. දෙකෙන්ම එන්නේ එකම උත්තරේ. ඒ නිසා උත්තරේ ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. පහසු ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු තව ගානක්. මේක ටිකක් වෙනස්. මේකේ අපිට කියලා තියෙනවා රුපියල් 2000ක අත්ඔරලෝසුවක් අත්පිට මුදලට විකිණීමේදී රුපියල් 250ක් අඩු කර විකුණනු ලබයි නම් ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. දැන් අපි සමීකරණයක් උඩින් ලියාගත්තනේ නේද? මොකද්ද ලියාගත්තේ? වට්ටම අපි හොයනවා කියලා කිව්වේ ලකුණු කළ මුදල. ලකුණු කළ මිලෙන් 100ට ප්‍රතිශතය නේද? ප්‍රතිශතය 100ට කියන 100 කියන එක බෙදීම 100 කියන එක පොදු යෝනම එකට ලකුණු කළ මිල වට්ටම. දැන් අපිට දීලා තියෙන රුපියල් 2000ක අත්පිට මුදලකට තමයි දෙනවා කියලා කියන්නේ. කියන්නේ ලකුණු කළ මිදල වෙන්න ඕනේ 2000ක්. විකිණීමේදී රුපියල් 250ක් අඩු කරා. ඔය අඩු කරලා තියෙන්නේ මොකද්ද? මුදලාලි මොකද්ද අඩු කරන්නේ? ඩිස්කවුන්ට් එක අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ වට්ටම් මුදල තමයි රුපියල් 250. අපෙන් අහන්නේ ලැබෙන වට්ටම් ප්‍රතිශතය. ඒ කියන්නේ අපි දන්නේ නැත්තේ මෙන්න මෙයා. ප්‍රතිශතය. කොච්චරද කියලා තමයි දන්නේ නැත්තේ. කොහොමද හොයන්න වෙන්නේ? මේ සමීකරණයෙන්ම අපිට දාලා හොයාගන්න පුළුවන්. අපෙන් අහන්නේ ප්‍රතිශතයනේ නේද? වට්ටම් ප්‍රතිශතය හොයන්නේ අපිට කියනවනේ අඩු කරන මුදල කීයද? 250. කීයෙන්ද අඩු කරන්නේ නේ? වට්ටම බෙදන්න වෙනවා ලකුණු කරපු මුදල. කීයද? රුපියල් 2000යි. ගුණ කරන්න වෙනවා 100ෙන්. එතකොට අපිට එනවා ප්‍රතිශතය කොච්චරද දෙන්නේ? ඔන්න ඔච්චර ප්‍රමාණයක් ලැබෙනවා. සුළු කිරීම පහසුයි. හරිද? මේ සමීකරණයෙන් ප්‍රතිශතය කියන එක උක්ත කරලා ගත්තා නම් හරි. අමාරු කෙනෙක් ඉන්නා නම් මෙන්න මේ අපි අර වට්ටම කියන්නේ මොකක්ද කියලා ලියව සමීකරණේ තියෙන්නේ. ඒකෙන් අපි ප්‍රතිශතය කියන එක උක්ත කරන්න ඕනේ. කියන්නේ ප්‍රතිශතය තනි කරද්දි මොකද වෙන්නේ? ලකුණු කළ මුදල වට්ටමෙන් බෙදෙනවා. සමාන කිරීමෙන් වම් පැත්තේ තියෙන එකෙන් බෙදෙනවා. ලකුණු කරපු මුදල ගුණ කරනවා 100. ඒකනේ මෙතන වෙලා තියෙන්නේ. 250 කියන්නේ වට්ටම. ඒක බෙදලා තියෙනවා ලකුණු කරපු මුදල 2000 ගුණ කරලා තියෙනවා 100. එතකොට උත්තරේ එනවා 12.5ක වට්ටම් ප්‍රතිශතයක් ලැබෙනවා කියලා. හරි. ඊළඟට තව ගානක් බලමු.
108ක වට්ටමක් සහිතව කතා පොතක් විකුණනු ලබන්නේ රුපියල් 460ට නම් කතා පොත විකිණීමට ලකුණු කරලා තියෙන මිල කොච්චරද කියලා අහනවා. ඒක කොහොමද හොයන්නේ? 108ක වට්ටමක් සහිතව කතා පොතක් විකුණනු ලබන්නේ රුපියල් 460ට නම්. වට්ටම තියෙනවා 108ක්. 108ක වට්ටමක් තියෙනවා කියලා කියන්නේ 100ක 8ක වට්ටමක් තියෙනවා. 100ක් වියදම් කරොත් එයාට ලැබෙන විකුණන්න 100ක් ලකුණු කරලා තියෙන එකක් විකුණන්න වෙන්නේ කීයක් අඩුවෙන්ද? 8ක් අඩුවෙන්. එතකොට 100න් 8ක් අඩු කරාම 92කට තමයි විකුණන්න වෙන්නේ. නේ? 92කට තමයි විකුණන්න වෙන්නේ. එතකොට 92කට 460 නම් 100ට කොච්චරද කියලා හෙව්වනම් හරි නේද? එහෙනම් ලකුණු කළ මුදල තමයි අපි මේ හොයන්න යන්නේ. කොහොමද ලකුණු කළ මුදල හොයන්නේ? ලකුණු කළ මුදල හොයන්න වෙන්නේ අපි දන්නවා දැන් 92ක්නේ. 92කට තමයි යාට විකුණන්න වෙන්නේ නේ. 92කට 460ක් ලැබෙනවා නම් 100ට කොච්චරද කියලා බැලුවාම එනවා අපිට රුපියල් මේක සුළු කරාම එනවා අපිට රුපියල් 500ක් කියලා. නැත්තම් මෙහෙම මේ විදියට හරි. එහෙම නැත්තම් අපිට පුළුවන් 460න් 92න් 100. ඔන්න 100න් 92 එහෙම නෙමෙයි. හරිද? 92න් 100. එහෙම නැත්තම් 92න් 460 ගුණ කිරීම 100. ඔය ක්‍රම දෙකෙන් මොකක් හරි එකක් භාවිතා කරලා හොයන්න පුළුවන්. දැන් අපි මේ හොයලා තියෙන්නේ විකිණීමට ලකුණු කරලා තියෙන මිල. විකිණීමට ලකුණු කරලා තියෙන මිල. 108ක වට්ටමක් සහිතව තමයි විකුණන්නේ. ඒකට 100ක් ලකුණු කරලා තියෙනවා නම් යාට විකුණන්න වෙන්නේ 8ක් අඩුවෙන්. 108ක්නේ වට්ටම. එතකොට 8ක් අඩු වුණාම 100න් 8ක් අඩු වුණාම 92යි. 92න් අපිට එයා විකුණන්න වෙලා තියෙන්නේ කීයටද? 460ට නම් 100ක් වෙනකොට කීයද ගාණ කියලා තමයි අපි හෙව්වේ. හරි. ඊළඟට අපි කතා කරමු කොමිස් කියන්නේ මොනවද කියලා. දැන් වට්ටම් කියන කොටස දන්නවා ඩිස්කවුන්ට් එකක් ලැබෙනකොට මොකද වෙන්නේ? විකුණන මුදලින් ඩිස්කවුන්ට් එක අඩු වෙලා තමයි අපි විකුණන්නේ. හරි. කොමිස් කියන්නේ ඒ වගේ දෙයක්. කොමිස් කියලා කියන්නේ අපි හිතමු දැන් බ්‍රෝකර් ගාස්තු කියලා කියන්නේ අන්න ඒකට තමයි කොමිස් කියලා කියන්නේ. අපි මොනවා හරි දෙයක් විකුණනකොට අතරමැදි කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම ඉඩමක් විකුණනකොට ඉඩම විකුණන්න දැම්මහම කෙනෙක් විසින් තව කෙනෙක්ව හොයලා දෙනවා බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා. එතකොට අපි එයාට බ්‍රෝකර් ගාස්තුව කියලා වෙනම කොටසක් දෙනවා. අන්න ඒකට තමයි කොමිස් එක කියලා කියන්නේ. වාහනයක් විකුණනකොටත් එහෙම. වාහනයක් විකුණනකොට වාහනේ විකුණන්න දැම්මම මේක කවුරු හරි කෙනෙක් හොයලා දෙනවා. මම වාහනයක් විකුණන්න දානවා. මට වාහනේ විකුණන්න කෙනෙක් හොයලා දෙනකොට මම ඔයාලට ගාස්තුවක් ගෙවනවා. අන්න ඒ ගෙවන ගාස්තුවට තමයි අපි කොමිස් මුදල කියලා කියන්නේ. අපි ඕක බ්‍රෝකර් ගාස්තුව එහෙම නැත්නම් බ්‍රෝකර් කෙනෙක් කියලා කියන්නේ සිංහලෙන් කියනවා තැරැව් කරුවන් කියලා. ඕක කෙනෙක් කියන්නේ තැරැව් කරුවන්. ගණන් වලදී වලට දීලා තියෙන තැරැව් කරුවන් විසින් කියලා තමයි ගණන් වල එහෙම දෙන්නේ. ඒ නිසා හරි. අපි බලමු කොහොමද එතකොට මේ ගණන් හදන්නේ කියලා. 105ක කොමිස් ප්‍රතිශතයක් අය කරන ආයතනයක් මගින් රුපියල් ලක්ෂ 30ක් වටිනා මෝටර් රථයක් විකුණා දීම සඳහා අය කරන කොමිස් මුදල කොපමණද? අන්න බලන්නකෝ ඒකත් අර ඩිස්කවුන්ට් එක වගේම දෙයක්. වට්ටම වගේම දෙයක් තමයි කොමිස් කියලා කියන්නේ. 105යි කොමිස් ප්‍රතිශතය. ආයතනයක් මගින් රුපියල් ලක්ෂ 30ක් වටිනා මෝටර් රථයක් විකුණා දීම සඳහා අය කරන කොමිස් මුදල කොච්චරද කියලා අහනවා. කොමිස් මුදල හොයන්නේ අර විදිහටම තමයි අපිට පුළුවන් ඒකත් ඕනනම් සමීකරණයක් විදිහට ලියා ගන්න. අපි මේව ලියමුකෝ. කොමිස් මුදල නේද? කොමිස් මුදල. අපිට කොමිස් මුදල හොයන්න පුළුවන් වටිනාකම. ගුණ කරනවා 100න් ප්‍රතිශතය.
කියන්නේ කොමිස් ප්‍රතිශතය. ඔය විදිහට අපිට දාගන්න පුළුවන් පුංචි සමීකරණයක් වගේ. හරි. අපි දැන් මේ ගාන හදමුකෝ. කියන්නේ මොකද්ද? ආය කරන කොමිස් මුදල හොයන්න කියන්නේ. කොහොමද කොමිස් මුදල හොයන්නේ? හරි ලේසි. වට්ටම එව්වා වගේම තමයි. කොමිස් මුදල හොයන්නේ ලක්ෂ 30යි. 100ට කොච්චරයිද? 100ට 5යි. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපුණාම තව ඉතිරි වෙලා තියෙනවා බිංදු 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. පස් වාරයක් 3 15යි. එතකොට 1,50,000ක් තමයි කොමිස් මුදල. ඒ කියන්නේ මේ ආයතනය මගින් මේ මෝටර රථේ විකුණා දෙන කෙනාට දෙනවා 1,50,000ක්. එතකොට ආයතනයට කීයක්ද ලැබෙන්නේ? ආයතනයට මේ 1,50,000 අඩු වෙලා ලැබෙන්නේ. ඇයි 1,50,000 දෙන්න වෙනවා අපිට? බ්‍රෝකර්ට. තේරුණාද? එතකොට අපි මෙතන අහන්නේ මෝටර රථේ විකුණා දීම සඳහා අය කරන කොමිස් මුදල කීයද? කොමිස් මුදල එහෙනම් 1,50,000යි. හරි. අපි තව ගානක් හදමු. ඒකේ තියෙන්නේ දේපළ වෙළඳාම් සමාගමක් රුපියල් ලක්ෂ 12ක් වටිනා ඉඩමක් විකුණා දීම සඳහා රුපියල් 36,000ක මුදලක් අය කරයි. අය කරන කොමිස් ප්‍රතිශතය ගණනය කරන්න. දැන් අපි කොමිස් ප්‍රතිශතය හොයන්න කොමිස් මුදල හොයන්න අපි සමීකරණයක් දන්නවනේ. කොහොමද මුදල හොයනවා කිව්වේ? කොමිස් මුදල හොයනවා කියලා කිව්වේ වටිනාකම ගුණ කරනවා 100න් ප්‍රතිශතය නේද? කොමිස් ප්‍රතිශතය. අපෙන් අහන්නේ කොමිස් ප්‍රතිශතය මොකක්ද කියලා තමයි අහන්නේ. මෙන්න මෙයා අහන්නේ. එහෙනම් මෙයා උක්ත කරගන්නේ කොහොමද? මේ බෙදීම 100 කොමිස් මුදලෙන් ගුණ කිරීම 100ක් කරලා වටිනාකමෙන් බෙදනවා. මේ බෙදීම 100 කොමිස් මුදලෙන් ගුණ කරලා වටිනාකමෙන් බෙදනවා. ආයෙනම් අපි හොයමු. දැන් අපෙන් අහන්නේ කොමිස් ප්‍රතිශතයනේ. කොමිස් ප්‍රතිශතය. කොමිස් මුදල කීයද කියන්නේ? 36,000යි. වටිනාකම කොමිස් මුදල දන්නවා. ඒක ගුණ කරන්න වෙනවා 100න්. ඒක බෙදන්න වෙනවා වටිනාකමෙන්. වටිනාකම කීයද? ලක්ෂ 12යි. දැන් බෙදන්න තියෙන්නේ. මෙතන බිංදු 3ට මේ බිංදු 3 කපනවා. මෙතන බිංදු 2ට මේ බිංදු 2 කපනවා. එතකොට මෙතන 3යි. එහෙනම් 100ට 3යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. හරිද? ඔය විදිහට කොමිස් ප්‍රතිශතය මොකද්ද? කොමිස් මුදල කීයද? කොමිස් මුදල අඩු කරපුවාම ආයතනයට හිමි වෙන ගාණ කීයද? එහෙම නැත්නම් විකුණුම්කරු විකුණන මුදල කීයද? එයාට ලැබෙන ලාභය කොච්චරද? කොමිස් ප්‍රතිශතය කොච්චරද? ඔන්න ඔය වගේ ගණන් තමයි ඔයාලට හදන්න තියෙන්නේ. හතරේ තුන්වෙනි අභ්‍යාසය හදන්න පුළුවන්. මේ වගේම ගණන් ටිකක් තමයි ඔයාලට හදන්න තියෙන්නේ. හතරේ 3 අභ්‍යාසය. තියෙන ගණන් ටික හදන්න පුළුවන්. බලන්න ඒකේ තියෙනවා 6 වෙනි ගානේ 7 වෙනි ගානේ එහෙම දීලා තියෙනවා. තැරව් සමාගම. තැරව් කරුවෙකු විසින්. හරිද? ඔය තැරව් කරුව කියලා කියන්නේ බ්‍රෝකර්. බ්‍රෝකර් ගාස්තුව කොච්චරද? ඒක තමයි හොයන්න තියෙන්නේ. හරිද? කොමිස් මුදල් කොච්චරද කියලා තමයි හොයන්න තියෙන්නේ. එතකොට මේ ගණන් ටික හදන්න අමාරු ගණන් තියෙනවා නම් WhatsApp group එක හරහා අහන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.